මේ සමාජ අපිට මුණගැහෙන සමහර මිනිස්සු හරි රළුයි. ඒ වගේමයි තවත් සමහර මිනිස්සු හරිම මෘදුයි. ඒ කොහොමුණත් මේ කොට්ටාශ දෙකම අපිට උදේ හවස හැමදාකම සමහරට අපේ ජීවිතයේදී මුණගැහෙනවා. ඒත් මතක තියාගන්න මෘදු වතුර වගේ මිනිස්සු රළු ගල්තලා මතින් ජීවිතය ඉස්සරහට අරගෙන යනවා කියලා. ඇයි එහෙම කිව්වේ? හිතුණා ඉතින් එහෙම සමාජය දිහා බැලුවම ජීවත් වෙනකොට වටපිටාව ඇතුලේ කාලෙක මොලේ ඇති කතාවක් ඒක. දැන් හිටලා කියන්න බෑ. ජලයේ කොතරම් මෘදුවත් ඉන් දැඩි පාෂාණයක් පවා ගෙවා දමන බව ඔබ මතක තියාගන්නට ඕන. ජීවිතයේදී මෘදු බව සහ ඝන බව දැඩි බව අවශ්‍ය වෙනවා. මෘදු දෙන්නෙක් කොහොමද එකට ඉන්නේ? දැඩි දෙන්නෙක් කොහොමද එකට ඉන්නේ? මේක විවාහයට ගලප ගන්න. විවාහය වුණත් බොහොම ලස්සනට ගලාගෙන යන්නේ. දැඩි මිනිස්සු සහ මෘදු මිනිස්සු එකතු වුණා. හරි. අපි පටන් ගන්නවා ලොකු කතාවක් කියන්න පටන් ගන්න. මේක අපේ රටේ ඉතිහාසය හොයන අයට සහ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අයට ලොකු කතාවක්. මේ කතාව මහා පුදුම හිතන කතාවක්. සමහර කෙනෙකුට මේ කතාව ඇහුවම බය හිතෙන්න උනත් පුළුවන්. මේක පරණ කතාවක්. ඇත්තටම මේක පරණ කතාවක්. අපි පටන් ගන්නවා පරණ කතාව. ලස්සනයි. ඒකයි පරණ වුණත් අපි පටන් ගන්න. අපේ රට පෘතුගීසීන් ලන්දේසීන් එහෙම නැත්තං අධිරාජ්‍යවාදීන් යටත් කරගෙන හිටියා. ඒ කාලය ඇතුළේ ඔය කියන අපේ ඉතිහාසය ඇතුළේ අපිට හම්බෙන අද දවසේ දැක බලාගන්න පුළුවන් වැදගත්ම තැනක් තමයි මන්නාරම් බලකොටුව කියලා කියන්නේ. මන්නාරමේ තියෙන මේක ලන්දේසි බලකොටුව විදිහට අද දවසේ හැඳුන්වුවත් මේක පෘතුගීසීන් තමයි නිර්මාණය කරන්න පටන් ගන්න. 1560 දී පසු කාලීනව ලන්දේසීන් මේ බලකොටුව තමන්ගේ පාලනයට ගන්නවා. දකින්න පුළුවන්කමක් ලැබෙනවා මේ බලකොටුවේ තියෙන ප්‍රෞඩත්වය. අපි මේ බලකොටුවට ඇතුල්වෙන මොහොතේ ඉදලා ඔවුන් පාවිච්චි කරපු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම එවගේම අදරත් ශේෂ වෙලා තියෙන ඔවුන්ගේ යම් යම් ගොඩනැගිලිවල ශේෂ වෙච්ච කොටස් මේ සියල්ල දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය වෙන්නේ මේ ගොඩනැගිල්ල නිර්මාණය කරන්නේ ග්‍රනයිට් සහ හුණු ආශ්‍රිත එහෙම නැත්තං බෙල්ලන් පොඩි කල්ලා ඒ ආශ්‍රිතව ගන්න යම් අමුද්‍රව්‍යයක් පාවිච්චි කළා තමයි ග්‍රනයිට් එක්ක මේ මහා බලකොටුව නිර්මාණය කරන්නේ. බැලූ බැල්මට මහා ප්‍රතාපවත් බවක් අදටත් දකින්න තියෙනවා. ඇතුළට යන්න ඕනේ තාම ඉන්නේ දොරටුව ළඟ. ඇතුළට යනකොට අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා සිරමැදිරි, සොහොන්කොත්, ඒ වගේම දේවස්ථානය, ඒ වගේම බංගලාව, ඒ වගේම ඔවුන් පාවිච්චි කරපු තාක්ෂණික ශිල්පීය ක්‍රම යොදා ගැනීමෙන් නිර්මාණය කරපු යම් යම් ඉදිකිරීම් මේ සියල්ල දකින්න නම් අපිට යන්න වෙනවා හරියටම බලකොටුව ඇතුළට. බලකොටුවක් ඇතුළට යන්නේ. ඒ නිසා අපේක්ෂාවෙන් සාමාන්‍යයෙන් බලකොටුවක් ඇතුළට යනකොට අපේක්ෂා කරන්න පුළුවන් ප්‍රහාරයක් එහෙම නැත්නම් තර්ජනයක් එහෙම නැත්නම් ඔවුන් ආරක්ෂාවට මොහරි කරයි කියලා. ඒ එදා 1560 දී අද මේක පෞරාණික එහෙම නැත්නම් ගරා වැටුණු බලකොටුව. අපි බලකොටුව ඇතුළට ඇවිල්ලා බොහෝ තැන් බැලුවා, පරීක්ෂණය කළා. හැබැයි මේ බලකොටුව සම්බන්ධ ඉතිහාසයක් තියෙන. ඒ ඉතිහාසය පුරාවිද්‍යා සහායක දසුන් එක්ක අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න හදන්නේ. දසුන් බලකොටුව ඉතිහාසය ගැන කියනවා නම් මොනවද කියන්න තියෙන්නේ? මේක ඇත්තටම
ලන්දේසි බලකොටුවක් කිව්වට ඉස්සරව මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ පෘතුගීසීන්. මේ ඒකට තමයි මෙතන ෆවුන්ඩේෂන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තුවර්ෂ 1650 තමයි පෘතුගීසීන් මෙතෙන් ඉස්සරව පැමිණලා තියෙන්නේ. කියන්නේ ඒ කට්ටිය මෙතන මේ ඉදි කරලා තියෙන්නේ මේ බලකොටුව සතුරු ප්‍රහාරක නිරීක්ෂණය කිරීම තමයි ප්‍රධානතම අරමුණ. ඊට පස්සේ 1658 පෙබරවාරි 2 වෙනි දින තමා ලන්දේසීන් පෘතුගීසින්ගේ මේ බලකොටුව අල්ලගන්න. ඊට පස්සේ අවුරුදු 99කට පස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මේ බලකොටුව නැවත අල්ලගන්න. දැන් මෙතන ප්‍රධානතම අරමුණ වෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකිරීම. හැබැයි පස්සේ කාලයේදී මේගොල්ලන්ගේ යම් යම් බඩු භාණ්ඩ ගබඩා කිරීම සම්බන්ධව මේක පාවිච්චි කරා කියලත් අපි අහලා තියෙනවා. ඒක ඇත්තද? එහෙම සඳහන් වෙනවා. කියන්නේ ගොඩක්ම මෙතන මාතොට වරාය නගරයත් සම්බන්ධයි. ඒකත් එක්ක මෙතන වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට භාවිතා කරලා තියෙනවා. දැන් මේ ගොඩනැගිලි බැලූ බැලමට අපිට තේරුම් ගන්න බෑ මේ ගොඩනැගිල්ල මොකද්ද මේ ගොඩනැගිල්ල ඉදි කරේ ඇයි කියලා. කොහොමද මේකේ ගොඩනැගිලි සැකස්ම දසුන්? ඇත්තටම කියනවා නම් මේ අතන තියෙන එක තමයි බංගලාව. ඒ කියන්නේ ඩස්පෝට් එක අනිවාර්යෙන් තිබෙන ලක්ෂණයක්. ඒ කියන්නේ බංගලාව ආයෙ තියෙනවා අතන තියෙන චර්ච් එක. දේවස්ථාන. ඒ කියන්නේ දේවස්ථානය. ඊට අමතර උසාවිය තියෙනවා. දැන් දෙපැත්තේ තියෙනවා ආයුධ ගබඩාව සහ වෙඩි බෙහෙත් ගබඩාව. මේ දෙපැත්තේ දසුන් දැන් මේ ඉදිකිරීම් ගැන කියනවා නම් මේවා ලංකාවේ මිනිස්සු කරන්නේ නැති. හැබැයි මේ ඉදිකිරීම් හරි වෙනස්. කියන්නේ අපේ රටට ආවේනික ඉදිකිරීම් නෙමෙයි. මේ ගල් දිහා බැලුවත් මේවා නිකන් අපිට නිතර දෙවේලේ හම්බෙන පාෂාණ වර්ගයක් නෙමෙයි. ඒ සම්බන්ධ මොනවද? ඇත්තට මේ පාෂාණ වර්ගයේ මුහුදුන් තමයි අරන් තියෙන්නේ. කොරල් ගල් කියන පාෂාණ වර්ගය තමයි. ඒක පිට රටිනුත් ගෙනාවා කියලා කියනවා. තව සඳහන් කරන ඩෙස් දූපතෙන් ගෙනාව කියලා සඳහන් කරලා තියෙනවා. දැන් බැලූ බැල්මට තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා කියලා පේනවා අර වතුර ටැංකිය දැක්කම. ඔව් ඇත්තටම මේ මෙහෙට ඉතින් වැහි කාලගුණේ ගොඩක් අඩුයි. ඒ නිසා මේ ගොඩනැගිල්ල තිබ්බ සම්පූර්ණ වහලවල් වල වතුර ස්ටෝක් කරගන්න තමයි කාණු පද්ධතිය ස්ටෝක් කරගන්න තමයි ටැංකි දෙක හදලා තියෙන්නේ. ඒ කියන්නේ වහින් නැති කාලට වතුර ප්‍රයෝජනයට ගන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තමයි මන්නාරම කලාප කාර්යාලයේ දසුන් එක්ක තමයි මේ කතා කරන්නේ. දසුන් දැන් මේක නරඹන්න බොහෝ දෙනෙක් යනවා එනවා. ඒ අයට මොන වගේ පහසුකම්ද මේක ඇතුලේ සූදානම් කරලා තියෙන්නේ දැනුම ලබා දෙනවද? මොකද්ද එතනින් එහාට මොකද්ද ඔයගොල්ලන්ගේ කාර්යය? ඒ කියන්නේ දැන් එන කට්ටියට අපි ඉතින් සාමාන්‍යයෙන් විස්තර කරලා දෙනවා මේ පිළිබඳව. ඕනම කෙනෙකුට එන්න පුළුවන් නේ? ඕනම කෙනෙක්ට බැලුව හැකියි. ප්‍රවේශ පත්‍රයක් ගන්නවා. ඔව්. අපි මන්නාරම ලන්දේසි බලකොටුවට මේක ලන්දේසින්ට විතරක් අපි ලඝු කරන්න හේතුව වැඩි වශයෙන් ඔවුන් එක්ක තමයි මේක ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. ඒ නිසා මේ ලන්දේසි බලකොටුවේ තියෙන ඒ පූර්වත්වය බලන්නයි වෙනස කන්නාව. කලින්ම කිව්වේ ඒකයි වැඩේ ලස්සනයි කියලා. හැට ප්‍රියයි, මනසට ප්‍රියයි. එතකොට මේ මන්නාරම් සංචාරය තමයි අපි අද දිගහරින්නේ. ඇත්තටම මේ පුදුම ලස්සන රූදසුන් ටිකක් තියෙන්නේ. 12 වෙනකන් හිටියොත් බොහෝ දේවල් බලා ගන්න පුළුවන්. මන්නාරමට බොහෝ විට යන්න අපහසුයිනේ. ඒ කාලේ යන්න බෑ. නමුත් දැන් යන්න පුළුවන්. ඒත් යනවා කියන එක ලේසි පහසු ගමනක් නෙවෙයි. සම්පතනික මේක පෞරාණික වටිනාකම් සහිත තැනක්. පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන තැනක් සහ සංරක්ෂණය වෙන තැනක්. ඒ නිසා මේක සමහරට එක පැත්තකින් අධ්‍යයන චාරිකාවක් වගේ වෙන්න පුළුවන් මේක බලාගෙන ඉන්න ඔබට. දැන් ඉතාල වැදගත් වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සංරක්ෂණය කරන එක. අසංක මේ සමහර ස්ථාන තියෙනවා
පුරාවස්තු කොපමණ තිබුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇහැ ගැටිලා නැහැ. දැන් මම ඊයේ පෙරේදා එහෙම තැනකට ගියා. මට මේ ක්ලිප් එක දැක්කම මතක් වුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සංරක්ෂණය කරන එක මොනතරම් වටිනවද? මොකද අතීත ප්‍රෞಢත්වයේ වර්තමානයෙන් අනාගතයට ගෙනියන්න පුළුවන් වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දේ සංරක්ෂණය කර ගැනීමෙන්. මම පහුගිය දවසක දඹුල්ල හබරන පැත්තේ යනකොට අසංක මම සාමාන්‍යයෙන් ඔය හොඳ යනකොට හොඳ ගමනක් යනකොට පූජනීය ස්ථාන කීපයක් තිබුණොත් වැඳ පුදාගෙන යනවා. මම ගියා ඔය හබරන ටිකක් මෙහා මේ හිරිවඩුන්න කියලා ස්ථානයක් තියෙනවා. එතෙන්ට යනකොට අසංක මේ එතන කාලයක් තිස්සේ මල් තිබුණු මල්ලාසනයක් බෝධින්නාන්සේ අසල තිබුණු මල්ලාසනයක් පස් දාලා වහලා ගමු බොහොම වේදනාවෙන් කතා කරන ඔය ගැන. නමුත් ඒ ස්ථානයේ පුරාවිද්‍යා රක්ෂිතයක් නෙවෙයි. පුරාවස්තු සෑහෙන්න තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හොයලා බලලා සංරක්ෂණය කරනවා වඩා වටිනවා කියන එකයි අපිට කියන්න තියෙන්නේ නේද? අනිවාර්යෙන්. අපි පරණ කතාවක් පටන් ගත්තේ අපි ලොකු කතාවක් පටන් ගත්තේ. සාමාන්‍යයෙන් කතාව පටන් ගන්නකොටම විරාම ඉල්ලන්නේ නැහැ. ඒක නෙමෙයි සිරිත. හැබැයි අපි ඉල්ලනවා විරාමයක්. මේක ගීතමය විරාමයක්. තුවක්කු ඉහළම කාල තුවක්කු ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු අපේ තුවක්කු ඉහළම කාල තුවක්කු ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු වැදුනොත් ලෝකෙට මුක්කු වැදුනොත් ලෝකෙට මුක්කු විනෝද මීරේ විසිකාරයා රටවල් අල්ලන්න දූරයා රාජ මාරයා පන්නු පොන්නක් හරි මහ පන්නු ඊටත් නඩියෙන් යුද්ධෙට හරි මහ පන්නු පන්නහ පන්නු බොහොමත් හරි මහ පන්නු ඊටත් නඩියෙන් යුද්ධෙට හරි මහ පන්නු යුද්ධෙට හරි මහ පන්නු යුද්ධෙට හරි මහ පන්නු විනෝද මීරේ විසිකාරයා රටවල් අල්ලන්න දූරයා අතු රාජ මාරයා රටවල් අල්ලන්න සූරයා අතුරු රාජ මාරයා මුළු ලෝහොල්ලන්න වීරයා. ටිකක් පරණේවා තමයි ඉතින්. මොකද කරන්නේ නේ?
අපිට එළියට යන්නත් නැහැ. අපි එළියෙන් එන අයට එන්නත් නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩක ඉන්නේ රටම ලෝකෙම. හැබැයි ඉතින් අර පරණ වුණත් ඒ වගේ පිරුණු බව නැතුව තමයි අපි ඔබට පෙන්වන්නේ. මොකද සෝභා සෞන්දර්යයට හැමෝම කැමති නැහැ සංකනේ. ඒ නිසා බොහෝ දෙනෙක් ප්‍රිය කරන රෝදසොන් ටිකක් තමයි අපි අද තෝරගත්තේ. අපි මොකද කරන්නේ? වැව පැත්තේ යනවද? මෙහෙම කරමු. මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ කියලා ඇහුවොත් උත්තරයක් තියනවද ඒකට? අපි ස්වභාව සෞන්දර්ය විඳිමින් අපි අපේ වනෝද්‍යානය හරහා ආපු ගමන නිමාවට පත් කරලා ඇතුල් වෙන්නේ පූක්කුලම දීවර ගම්මානයට. මෙතන දීවර ජනතාව තමන්ගේ ජීවනෝපාය බවට පත් කරගෙන ඉන්න දීවර කටයුතු වල නියැලලා ඉන්නවා වගේම මේ අපි ඉන්න මේ වෙරළ තීරය තව මීටර් 150කින් විතර වෙනස් වෙනවා. ඒ කියන්නේ තවත් දිස්ත්‍රික්කයක් බවට පත් වෙනවා. මන්නාරම් දිස්ත්‍රික්කයේ බවට පත් වෙනවා. පුත්තලම් දිස්ත්‍රික්කයේ මම ඉන්නේ. තව පොඩ්ඩකින් මීටර් 150කින් විතර එහා පැත්තේ තියෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්කය. ඉතින් මෙතන බොහොම විශේෂ තැනක්. ඒකට හේතුව ඔබ දන්නවා ඇති ජාතික වනෝද්‍යානයේ අත්දැකීම විඳගෙන ඇවිල්ලා ඊට පස්සේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ඒ වනෝද්‍යාන වපසරය ඇතුළෙම තියෙන දීවර ගම්මානයකට තමයි මේ විදිහට එන්නේ. අර අපි පුන අවස්ථා කීපයකදීම කිව්වා මූදු අත්දැකීම සහ වනජීවී අත්දැකීම එකට විඳගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඉතින් මූදු අත්දැකීමේ තවත් විශේෂම තැනක් තමයි මෙතන. අපි දකිනවා දීවර ජනතාව බොහෝ ප්‍රමාණයක් මෙතන ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ වාසස්ථානයේ බවට පත් කරගෙන ඉන්නවා මෙතන. මේ ඉන්න මිනිස්සු ගැවසෙන හරියක් කියලා කියන සාක්ෂි. ඉතින් ඒගොල්ලන්ගේ සුරතලුන් පවුල් පිටින් බිරින්දෑවරුන් දරුවෝ මේ හැමෝම මෙතන ඉඳලා අපිට රසම රස කරවල ටික එවගේම ඉස්සෝ ටික දැල්ලෝ ටික කකුලුවෝ ටික මාළු මේ හැමදේම සපේනවා. අපේ බත් එකට එන රසම රස කරවල කෑල්ලක් සමහර විට මේ අයගේ මේ දීවර වාඩියෙන් එනවා වෙන්න පුළුවන්. හරි. ඉතින් ගමට ආව විතරයි. ආපු ගමන් බැලූ බැලමට පේන්නේ බොහොම ලස්සන සුන්දර ගමක් කියලා. හැබැයි කටුක ජීවිත ගත කරන මිනිස්සු මෙතන ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ මේ ජීවිත ඇතුලේ හැංගුණ කතාව හොයාගෙන අපි ආවේ වෙනස කණ්ඩායම. පූක්කුලම ගමට ඇතුල් වෙනකොටම අපිට මේ දකින්න තියෙන්නේ පිරිසක් වට කරගත්ත මේ තැන. ඒක මොකක්ද කියලා දැනගන්නත් එක්ක අපි මේ පොඩක් කිට්ටු කරලා බැලුවා. මාමේ නම කියන්නේ කොස්තා. මේ ඉන්නේ කොස්තා මාමා. ඉතින් කොස්තා මාමයි මෙයා ප්‍රකාශ් නේ? ඔව් ප්‍රකාශ් අයියයි තමයි මෙතන මේ වැඩේ කරගෙන යන්නේ. මොකද මෙතන වෙන්නේ? මෙතන මේ කකුල ගන්න බෑ නෑ මම මාදලට කරනවා. මාදල මාළුත් යාට තමයි දෙන්නේ. අපේ ලොරියක් තියෙනවා. ඒකෙන් පටවලා කල්පියට ගෙනියනවා. ඒ කියන්නේ මේ වාඩි කරන හැමෝගෙම මාළු ඔයගොල්ලෝ ගන්නවද? නෑ ඒක මාළු තුනක් දිනවා මේ. බෙදාගෙන යනවා. බෙදාගෙන යනවා. අපේ මාදල කරලා මෙයාටම දෙනවා. අපි මාදල මාළු අපිට ගන්නවා. නෑ මේ පුතා මාදල මම තමයි කරන්නේ. හරි. දැන් මේ දැල්ලෝ ඉන්නවා කකුලෝ ඉන්නවා නේ? දැල්ලෝ කිලෝ එකක් එහෙම කීයක් විතරද මෙතනින් ගන්නෙ? මෙතන අපි ගන්නවා 500ට ගන්නවා දැල්ල මේ. මේ දැල්ල. අනිත් එකේ තියෙනවා එක්ස්පෝර්ට් දැල්ලෝ තියෙනවා ඒක ඇවිල්ලා රුපියල් 850ට ගන්නවා 500ට ගන්නවා 600ට ගන්නවා. කකුලෝ වල 1200. දැන් මේ දවසකට කී පාරක් විතර මෙතනින් මාළු ගන්නවද? හන්දෑනකම් අපි ගන්නවා.
එනකම් එන්නලා අයිස් කරලා තියාගන්න. ඔයගොල්ලෝ වැඩ පටන් ගන්න කීයට? දේම 60 විතර පාට විතර පටන් ඔව් එමෙ මාළේරකට ගන්න. රෑ වෙනකම් මාළු වෙනකම් වැඩ තමයි. හරි එහෙනම් මෙතන තමයි මාළු තොග වශයෙන් අරගෙන ඊට පස්සේ බෙදා හැරීම් සිද්ධ කරන්න. ඉතින් තාම මේ ගම ඇතුළට ආව විතරයි. එනකොටම තමයි මේ ටික දැක්කේ. මේ කකුලුව නේ දැල්ලෝ ඉන්න ලොකු දැල්ලෙක්. මෙයා කොච්චර විතර බරද? මේකේ කිලෝ එකක්. කිලෝ එකක්. කිලෝ එකක දැල්ලෙක්. දැන් ගොඩක් දේවල් මේ අරගෙන ගිහිල්ලා කියන්නේ මෙතනට ආපු ගොඩක් මාළු වර්ග එහෙට මෙහෙට අරගෙන ගිහිල්ලා එක එක්කෙනා අරගෙන ගිහිල්ලා මේගොල්ලෝ මේ යබලා. ඉතින් තව ටිකක් උදෙන් ආවා නම් අපිට තිබුණා එක එක જાති මාළු පෙන්නන්න. මොනවාගේ මාළු දෙන්නේ? ලොකු මාළුද? ලොකු මාළු. මේ ඉන්නේ. මෙයා කවුද? ඌලාව. මෙයා සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් මේ කිලෝ එකක් කීයක් විතර නේද? මේකේ කිලෝ එක 500. 500ක් වෙනවා. අපි නිතර දකින්න කෙනෙක් නන් නෙමෙයි මෙයා. මේ يعني ලොකු දැල් වලට අහුවෙන්නේ. ඔව්. හරි. එහෙනම් ඉතින් මේ අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. ගම ඇතුළට ආවා විතරයි. තව තියෙනවා දේවල් බලන්න. යන්කෝ ඇතුළට. හරි. යා. සම්පත් මේ කොයි ගඟද වැටෙන්නේ මහසයුරට? ඔතනට වැටෙන්නේ කිරිඔය. කිරිඔය. කිරිඔය වැටෙන්නේ කිරිඔය වැටෙන තැනින් තමයි මන්නාරම් දිස්ත්‍රික්කය සහ පුත්තලම් දිස්ත්‍රික්කය වෙන්නේ. අර ඒ වීඩියෝ ක්ලිප් එකේ මුල් ටිකේම සමහරට ඔබ දකින්න ඇති ඈතින් ගංගාව මහසයුර සිප ගන්න අවස්ථාව. නමුත් ඉතින් ඒ ස්ථානයට යෑම පිළිබඳව මොකද ආරක්ෂාව පිළිබඳව තක්සේරුවක් නැහැනේ අපිට අසංක නේද? ඒ නිසා ඔය ඇත්තටම මේ විල්පත්තුව කැලේ ඇතුළටම යන්න පුළුවන්කම තිබුණාද? යන්න ඒ කියන්නේ බොහෝ වටිනා කියන දේවල් හොයාගෙන? ඔව් එහෙම යන්න පුළුවන්කමක් තියෙනවා සයි. විල්පත්තුව කැලේ ඇතුළේ එහෙම වටිනා කියන තැන් තියෙනවා. හැබැයි යම් හේතු මත අපිට යන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. කියන්නේ අපි පුළුවන් තරම් ළඟට ගියා. ඒත් එතනින් එහාට යම් නීති රීති පද්ධතියක් තියෙන නිසා අපි ඒකට අනුගත වෙන්න උනා. ඉතින් අසංක දැන් ලංකාවේ ප්‍රධාන වනාන්තර දෙකයි. එකක් විල්පත්තුව අනිත් එක යාලනේ ඔබ දන්නවනේ. දැන් විල්පත්තුව මහා කැලේ ඇතුළෙත් යාල මහා කැලේ ඇතුළෙත් අතිශය පරම පූජනීය ස්ථාන තියෙනවා. බෞද්ධ සිද්ධාස්ථාන. විල්පත්තුව කැලේ ඇතුළෙත් තියෙනවා මං හිතන්නේ 100 ගණනාවක්. බොහෝ විල්පත්තුව විශේෂ වෙනවා නිකන් ශිෂ්ටාචාර ඉතිහාසය ගත්තම පොඩ්ඩක් සැඟවිච්ච ඉතිහාසයක් තියෙනවා. යාලත් එසේමයි. හැබැයි මේ වෙනකොට සමහර ස්ථාන දැන් යාල කැලේ ඇතුලේ තියෙන සමහර ස්ථාන හොයාගෙනවත් නැහැ. නමුත් ඒ ප්‍රදේශවල ජීවත් වන මිනිස්සුන්ගෙන් එන ආරංචිත් එක්ක බලනකොට විහාරස්ථානම 200කට වැඩි තියෙනවා කියන එක තමයි ආරංචි වෙන්නේ. ඒ තරමටම පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඓතිහාසික ස්ථාන ඒ බින් කඩවල් වල තියෙනවා. දැන් සම්පත් විල්පත්තු සංචාරය අවසන් කරලා අපි එතන එහාටත් ගියා. මන්නාරමට ගිහිල්ලා නතර වුණේ නැහැ. පුත්තලම් දිස්ත්‍රික්කයේ නතර වුණේ නැහැ. අපි මන්නාරම් දිස්ත්‍රික්කයට ගිහිල්ලා එතනුත් එහාට ගියා. තලේ මන්නාරමටත් ගියා. ඔය මේ මන්නාරම ඉඳලා මන්නාරමිනුත් තියෙන පොඩි අණ්ඩක්. අර තලේ මන්නාරම. ඒක තමයි. මන්නාරමින් තලේ මන්නාරම. තලේ මන්නාරම කියන්නේ පොඩි අණ්ඩක් වගේ කෑල්ලක් නේ. අර කල්පිටි අණ්ඩ ගැන අපි ඒ කාලේ කතා කරේ. ඒ වගේ මේ ඔය අණ්ඩ දිගටම ඉස්සර ඉන්දියාවට තිබ්බා. ඒක මහා පුදුම අණ්ඩක්. ඕකට කිව්වා මේ ආදම්ගේ පාලම කියලා කිව්වා. ඔය හා බැඳුණු මහා දැවැන්ත ඉතිහාසාත්මක කතාවක් තියෙනවා. අපි එච්චර දුර යන්නේ නැහැ. ළඟින් අතර වෙමුකෝ. මේ තමයි වෙනස කණ්ඩායමේ බලාපොරොත්තු ඉෂ්ට වෙන වෙලාව. ඒ කියන්නේ අපි පුත්තලමට ඇවිල්ලා එතනින් අපි විල්පත්තුවට ඇවිල්ලා අපේ මේ දීර්ඝ සංචාරයේ අපි අපේක්ෂා කරපු මොහොත අපි ඔබට කිව්වා අපි තලෙයි මන්නාරම් වලට ගිහිල්ලා එතනින් එහාට වැලිදූපත් වලට සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි එන හැම තැනකම කිව්වේ අපේ ගමනාන්තයේ බවට පත් වෙන්නේ මෙතන කියලා. ඉතින් ලොකු සතුටක් තියෙනවා. බොහොම සාර්ථක ගමනක් අපි ඉස්සරහට ඇවිල්ලා මේ අපේ අවසාන ඉලක්කයට ඔන්න මෙන්න කියලා තියෙන්නේ. ඉතින් මේ ගමන එනකොට අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ ප්‍රදේශයේ බාර වෙන්න
ආඥාපතිතුමන් රියාද් මුදිත ගමගේ මැතිතුමන් ඉතින් එතුමන්ගේ උපදෙස් මත අපිත් එක්ක මේ වෙලාවේ නාවික හමුදාවේ සහෝදරවරු පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ලුතිනන්ට් කමාන්ඩර් මලින්ද වෙන්නවත්ත මහත්තයා. එතුමාගේ අධීක්ෂණයෙන් තමයි අපි මෙතනින් එහාට මේ යාත්‍රාවල නැගලා වැලිදූපත් බලන්න යන්නේ. ඒ වගේම ලුතිනන්ට් ලසිත් චාමර ඉන්නවා. මෙයාට තමයි අධීක්ෂණය බාර වෙලා තියෙන්නේ නේ. ඔව් ඉතින් මෙතනින් එහාට අපිට සෑහෙන සපෝට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ජයරත්න ලුතිනන්ට් ජයරත්න අපිට සපෝට් කරනවා. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ නාවික හමුදා නිලධාරීන් බොහෝ දෙනෙක් ලෑස්තිලා ඉන්නවා වෙනස මේ වැලිදූපත් සංචාරය සාර්ථක කරන්න අපිට සපෝට් කරන්න. ඉතින් අපිට අපේ ආරක්ෂාව සම්බන්ධ කිසිම සැකයක් නැහැ, කිසිම බයක් නැහැ. මොකද අපි ඉන්නේ නාවික හමුදා රණවිරුවන් එක්ක. ඉතින් ඒ අය අපි ගැන බලාගනි. ඒ විශ්වාසයත් එක්ක තමයි අපි බෝට් එකට ගොඩ වෙන්නේ. අපේ ටීම් එකම ලෑස්ති මේ අපූර්ව අත්දැකීම ඔබට සමීප කරන්න. යා. අපි දැන් මේ වැලිදූපත් සංචාරයේ ඉන්නේ. අපිට ගොඩබිම ඉඳලා මූදු සතවුම් 17ක් යන්න වෙනවා පළවෙනි දූපත බලන්න. එතනින් එහාට දූපත් 8ක් අපේ මූදු තීරයට අයිති. එහෙම නැත්නම් ශ්‍රී ලංකා මූදු තීරයට අයිති. එතනින් එහාට තවත් මේ වගේම වැලිදූපත් 8ක් තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම වැලිදූපත් 16යි. ඒ 16න් අපිට ආවරණය කරන්න පුළුවන් 8ක් විතරයි. ඒකට හේතුව 8කට පස්සේ 8ත් 9ත් අතර මූදු සීමාවෙදී අපිට අයිති මූදු සීමාව ඉවර වෙනවා. ජාත්‍යන්තර මූදු නීතියට අනුව අපිට එතනින් එහාට යන්න බෑ. ඔබ සමහර විට දැකලා තියෙනවා ඉන්දීය දීවරීන්, ඒ වගේම අපේ දීවරීන් මේ සීමාවන් පැනලා යම් යම් ආකාරයේ ප්‍රශ්න ඇති වෙනවා. අපිට එහෙම කරන්න බෑ. අපි නාවික හමුදා නිලධාරීන් එක්ක සූදානම් වෙන්නේ මේ දූපත් 8 ආවරණය කරන්න. විශේෂයෙන්ම ලුතිනන්ට් කමාන්ඩර් වෙන්නවත්ත මහතාගේ අධීක්ෂණයෙන් යටතේ තමයි අපි මේ සංචාරය ආරම්භ කරලා දැන් ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටර් අපිට සාමාන්‍යයෙන් ළඟ කිලෝමීටර්. හැබැයි අපිට මේ වෙලාවේ යන්න සිද්ධ වෙන්නේ මූදු සතැම්ම. ඒ නිසා 17ක් ගියාට පස්සේ අපි බලමු පළමු දූපත. අපි මීට කලින් දැකලා නැහැ. වෙනස කණ්ඩායම මීට කලින් මේ අත්දැකීම ලැබලා නැහැ. ඒ නිසා මේක අමුතු මූදු 17ක් ඇවිල්ලා අපිට හම්බෙනවා පළමු වැලි දූපත. එහෙම නැත්නම් මේ ආදම්ගේ පාලම පටන් ගන්න තැන. අපිට පේනවා ඇති ඈතින්. ඒ පළමු යන්න. ඊට පස්සේ ආයි මූද ඊට පස්සේ ආයි ඒක කැඩිලා තියෙනවා මේ වැලිපරය. ඊට පස්සේ අපිට හම්බෙනවා දෙවෙනි දූපත විදියට මෙන්න මේ දූපත. ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. පළමු වෙන්න සහ දෙවෙනි ටිකක් විශාලයි. ඊට පස්සේ තුන්වෙනි එක ටිකක් ප්‍රමාණයෙන් පොඩි. මේ තියෙන තුන්වෙනි එක. හතරවෙනි එක ඔබට පේනවා මේ මගේ වම් අත පැත්තේ නෙමෙයි දකුණු අත පැත්තේ. මේ තියෙන හතරවෙනි දූපත. මේ දූපතේ දැන්ට නාවික හමුදා කඳවුරක් තියෙනවා. නාවික හමුදා නිලධාරීන් ඉන්නවා. එතකොට ආදම්ගේ පාලම එහෙම නැත්නම් හනුමගේ පාලම කියලා අපි අහලා තියෙන සහ අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ මෙන්න මේ කියන දූපත් සියල්ල දැන් දූපත් බවට පත් වෙලා තිබ්බට එදා ඒ කාලේ මේක පාලමක ස්වරූපයෙන් දිස්වීම සහ පාලමක
ඒ අවශ්‍යතා එහෙම නැත්නම් ඒ පාලමකින් කරගන්න පුළුවන් දේවල් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරලා එකතු කරලා මේ ගොඩබිම් දෙක එකතු කරපු පාලම විදිහට පාවිච්චි කරපු හින්දා තමයි ඔකට ආදම්ගේ පාලම එහෙම නැත්නම් හනුමගේ පාලම කියලා කිව්වේ. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රදේශය ලංකාවට අයිති මුහුදු ප්‍රදේශය. ඊට පස්සේ අපිට හම්බෙනවා 4 වෙනි දූපතෙන් පස්සේ 5 වෙනි දූපත සහ 4 වෙනි දූපත අතරේ අපිට මේ දූපත් සියල්ල එහෙම නැත්නම් මේ දූපත් දෙක අතරින් තමයි අපිට එහා පැත්තට යන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ වගේ යාත්‍රාවකට එහා පැත්ත ක්‍රොස් කරන්න පුළුවන්කමක් තියෙන්නේ එතනින් විතරයි. අනෙත් කිසිම තැනකින් හැකියාවක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව සාමාන්‍යයෙන් මේ වැලිපර බොහොම ආසන්නයෙන් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ වැලි දූපතේ අපිට යාත්‍රාවක් ධාවනය කිරීමේ යම් අපහසුතාවයක් තියෙනවා අනිකුත් දූපත් අතරින්. ඒ නිසා තමයි 4යි 5යි අතර පමණක් මේ නාවික කටයුතු සඳහා මේ වෙනකොට යොදා ගන්න. ඊට පස්සේ 5 6 7 8 කියන දූපත් වලින් පස්සේ තමයි අපිට 9 10 ওই විදිහට 16 දක්වා එනවා. එතකොට 8 වෙනි දූපතෙන් පස්සේ අපිට අයිති නැති මුහුදු ප්‍රදේශයට අපි එන්නේ. නාවික හමුදා නිලධාරීන් කියන විදිහට බොහෝමයක් මේ ප්‍රදේශයේ නීති විරෝධී කටයුතු සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන මුහුදු ප්‍රදේශයේ. හැම වෙලේම ඇහැ ගහගෙන ඉන්න ඕන ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් නාවික හමුදා නිලධාරීන් සීරුවෙන් ඉන්නවා ඒ වෙනුවෙන්. රියාද් මිනාල් මුදිත ගමගේ මැතිතුමන් ඇතුළු සියලු දෙනා මතක් කරන්නත් ඕනේ. එතුමන්ට අයත් ප්‍රදේශය මේ. ඉතින් ඒ නිසා අපි මේ යන ගමන්ට සහයෝගය දෙනවා වගේම 24 පැයේම අපේ මුහුදු ප්‍රදේශයේ අපේ මත්ස්‍ය සම්පත අපේ දීවරයින්ට ලබාගෙන රට ඇතුළට ගේන්න අවශ්‍ය කරන ආරක්ෂාව සහ ඒ අවශ්‍ය කරන දායකත්වය දෙන්නේ නාවික හමුදාව. ඉතින් ඒ නිසා නාවික හමුදාව මේ හැම දේ ගැනම ලොකු අවධානයකින් ඉන්නවා. අපි යමු ඉස්සරහට. අපි 4 වෙනි පහු කළා 5ට යනවා. එතනින් එහාට අපි 8 වෙනික යන්න පුළුවන්. අපි බලමු දූපතකට ගොඩ වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් තව කිට්ටු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ හැමදේම අපේ අපේක්ෂාවක් බවට පත් කරලා ඒක යථාර්ථයක් බවට පත් කරගෙන අපි වෙනස කැමරාවට අරගෙන ඉන්න ලෑස්ති. गंगे पहना पहना किम देर दे दिए सिने दुल वेले अतरे सेव मनी कहो बबिए संदगे सिसिल पाना पाना करुणा दया गुने गिमन निवन गमने सुवति सेवन हमोने तुतुने वदने बेल में उचिते चपत दने मिलवाई मिलवाई दिलवा मैत्नी दिनते नितर देने मोहदे नगेना दिन हे गंगुले मोहदे नगेना दिन हे गंगुले बिमरल वेल कलते ये नयने रितने दनना रंग संगल रंग दे सीन गंगे पहना पहना तुम देर दे दिए सिन दुलवले अतरे सेव मन कहो बबिए संदगे सिसिल पाना पाना करुणा दया गुने गिमन निवन गमने सुवति सेवन हमोने जीवन नवीनावे
ප්‍රීති සත්තර නැගුණාවේ මේ රසකාමය මාස තුලෝකය සිත් ලෙස පිරුණාවේ මහදේ නැගෙනා දිනගේ ගඟුලේ මහදේ නැගෙනා දිනගේ ගඟුලේ දෙම්ගල වෙල කැලතේ හිමනේ කලසෙක මගේ හිමෙහි පමලස සෙවනන්නේ සියන ගඟේ පිහිනා පෙහෙනා ගුණ දේ දේ සිනේ දුල වෙලේ අතරේ සුවමනික ඔබ පියේ සඳුගේ සිසිල පානා පානා කරුණා දයා ගුනේ හිමන නිවන ගමනේ සුවද සෙවන හමුනේ අසංග මේ ඒක මේ සිද්ධ යන අතරේ මම කල්පනා කරේ මේ ලේකෝප නොකරන ලේරත් නොකරන සංගීත භාණ්ඩ වයනකොට ඒ ගීතවල තියෙන මිහිරියාව දැන් තබ්ල එක ඩොල්කි එක ඊට පස්සේ සර්පිනායක හාමෝනියම් එක මේවා වයද්දි පැහැදිලිවම ලේ රත් වෙනවද නෑනේ එහෙමයි කියලා ඉතින් ඩ්‍රම්ස් ගහන අය අපිත් තරහ වෙන්න ඕනේ එහෙම මේ කාගේවත් වරදක් නෙවෙයි ඒ සංගීත සම්ප්‍රදායන් වලට ආවේනික සංගීත භාණ්ඩත් එක්ක වෙනම යන ගමනක් තියෙනවා නමුත් මේ බටහිර සංගීතයේ බොහෝ විට ඉතින් අර සීතලත් එක්ක ඒ මිනිස්සුන්ගේ තිබුණු ඒ තත්වයටමනේ හරියි දැන් බටහිර සංගීතය ඇහෙනකොට අපිට මේ හිත හදා ගන්න පුළුවන් කමක් නැහැනේ නටන්නම හිතෙන්නේ මේ ඇගේ ලේවලටමයි ඒක වදින්නේ සීතලත් එක්ක එනකොට ඉතින් ඒක හරි හැබැයි මේ පෙරදිගාරයක් තියෙන විශේෂයෙන්ම මේ උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයත් එක්ක එන සමහර ක්‍රමවේද අසංග එහෙම නෑ ඒව හරි වෙනස් සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ ඒක ගීතයක කොටසක් හැබැයි ඒක ඇත්ත නෙවෙයිද පුක්කුල ගමට ආවට පස්සේ අපිට හම්බෙනවා මේ කර්මාන්තයත් එක්ක ඉන්න ව්‍යාපාරිකයෙක්. එයා තමයි අජිත්. ව්‍යාපාරික අජිත්. කොහොමද අජිත්? ජීවිතේ හොඳින් යනවා. හොඳින් යනවා කටුක ජීවිතයත් එක්ක. කටුක ජීවිතයත් එක්ක හොඳින් යනවා කියලා අජිත් අය කියන්නේ. මට කියන්නකෝ අජිත්ගේ කාර්යභාරය මොකද්ද මේ ගම ඇතුළේ ඔයාව කවුරු විදියට හඳුන්වන්නේ? මම මේ ගමේ උපන්නේ. මම 1981 මේ ගමේ උපන් පුද්ගලෙක් හැටියට තමයි මම මේ අය හඳුන්වන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් අය මීගමුව, කල්පිටිය, ඒ වගේ ගම්වල ඉපදිලා ක්‍රමයෙන් ඇවිල්ලා මෙතන ඇවිල්ලා වැඩ කරනවානේ. ඔයා ඉපදුනේ මෙහෙද? ඔව් ඉපදුනේත් මෙහෙ. ඉපදුනේත් මෙහෙ. දැන් මෙහෙ ගම්මාන ගත්තම මීගමුව හලාවද දැන් දිවර රැකියාවේ නියැලෙන්නේ වැඩිපුරම මීගමු කට්ටියනේ. ඒතකොට මේ මීගමු කට්ටිය තමයි ගඟේ වාඩිය පල්ගහතුරේ බත්තලංගුණ්ඩුව සහ පුක්කුලම මේ යන දීවර ගම්මාන හඳුනගත්තේ මේ මීගමු ජනතාව. මේගොල්ලෝ සංක්‍රමික දීවරයෝ. සංක්‍රමික දීවරයෝ. ඒතකොට මේගොල්ලෝ කාලෙන් කාලෙට එක එක ප්‍රදේශ වලට යනවා දීවර රැකියාවන් සඳහා. එහෙම හොයාගත්ත ගම්මානයක් තමයි මේකේ මේ පුක්කුලම කියන්නේ. නමුත් මේ පුක්කුලමේදී දැන් අපි ඉතිහාසය ගත්තා මගේ සීයා ගත්තම මීගමුවේ. මගේ ආච්චි ගත්තම මීගමුවේ. නමුත් අපි ඉපදින්නේ මෙහෙ. ඔව් ඉතින් පරම්පරා මේ මං ඇවිල්ලා 4 වෙනි පරම්පරාව. මගේ දරු 5 වෙනි පරම්පරාව. දැන් පරම්පරා 5ක් විතර දැන් අපි ඇවිල්ලා තියෙනවා. අපිට මේ ගම්මානය යම් කාලයක අතහැර යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පසුගිය ක්‍රූර යුද්ධය නිසා අපිට මේ ගම අතහැරලා යන්න සිද්ධ වෙනවා. එතනදී ඔබට දැක ගන්නට පුළුවන් වෙයි මේකේ තියෙන ගොඩනැගිලි ඒ නටබුන් වෙලා තියෙනවා. ඒවට සාක්ෂි විල්පත්තුව රක්ෂිතය අනුද්‍යානයත් එක්ක ඊට පස්සේ මේ යහ පැත්තෙන් පේන මේ මන්නාරම් දිස්ත්‍රික්කයේ එක්ක බැඳුණු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයත් එක්ක කොහොමද මේ ගමේ ඉතිහාසය? මේ ඉංග්‍රීසියෙන් පාලනය කරපු කාලේ මේගොල්ලෝ මුතු ගත්තා. මේ මුතු ගන්න භාවිතා කළේ මේ ගම. මුතු හොදන්න. ඒ කියන්නේ මුතු බෙල්ලන් හොදන්න මේ ගම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම එතකොට මේකේ සේවකයන් ගෙනල්ලා දාලා තියෙනවා. ඉතින් මේකේ හොඳ උදාහරණයක් තියෙනවා වාලම්පුරි චිත්‍රපටිය. වාලම්පුරි චිත්‍රපටිය රඟපාන්නේ මෙහි. ඔව්. එතකොට මේ විජේ කුමාරතුංගයන් මෙහි ඇවිල්ලා මේ චිත්‍රපටිය රඟපානවා මෙහි. ඉතින් එතනදී ඊටත් එහා ඒ කියන්නේ දැන් අපි මේ චිත්‍රපටියට දැන් අවුරුදු
සෑහෙන ගාණක් එනවා. ඊටත් කලින් අපේ සීයලා මුත්තලා මේකේ ඉඳලා තියෙනවා. ඒතර අර සුද්ධ සමග වැඩ කරලා තියෙනවා. 1948 ශ්‍රී ලංකාවට නිදහස හම්බ වෙනකොටත් මේක ඡන්ද මධ්‍යස්ථානය. ඉතින් එවැනි ලොකු ඉතිහාසයක් තියෙනවා. ඊට එහාට ගියාම කුවේණිටත් සම්බන්ධයි. කුවේ ඔය ඒත් එහෙම ගත්තම කුවේණි දැන් අපි උඩහ නාන වැව ඒක අපේ මුතුන් මිත්තන් අපිට කියලා දෙන්නේ මේක තමයි කුවේණි අර 700 පිරිසක් සැඟෙව්වයි කියලා කියන්නේ. ගම කියලා කියන්නේ මේක. එතකොට මේකේ ඒකේ සාක්ෂි අපිට ගන්න පුළුවන් වැව ළඟට ගියා නම් වැවේ තියෙනවා ගල් කණු. කහ අඹරපු ගල්. මොකද මේ ගම එච්චර ලොකු ඉතිහාසයක් තියෙන සුන්දර ගම්මානයක්. LTT කරදර හොඳටම තිබ්බ පරිසරයක් මේක. අද අපි මෙහෙම කතා කරාට එදා එහෙම පුළුවන්කමක් තිබ්බේ නෑ. මේගොල්ලන්ගේ ජීවිතේ ගැට ගහගන්න මේ කර්මාන්ත අතෑරලා දාලා පවුල් අරන් පවුල් පිටින් පැනලා ගියා. ජීවිතේ බේරගන්න. හැබැයි අද බොහොම සාමකාමී. අජිත් මේ ගමේ පවුල් කීයක් විතර ජීවත් වෙනවද දැන්? දැනට පවුල් 60ක් පමණයි ජීවත් වෙන්නේ. නමුත් මේකේ පවුල් 151ක් ඉන්නවා. ඒ 151ම අද වෙනකොටත් කැමැත්තෙන් ඉන්නවා මේ ගමේ ඇවිල්ලා ජීවත්. මොකද යටිතල පාසුකම් නැහැ. ඉස්කෝලයක් නැහැ ළමයිට ඉගෙන ගන්න. විදුලිය නැහැ. යන්න එන්න පාර ඔබතුමාලා දැන් දකින්න නැති ඔබතුමාලා ගම ඇතුළට එද්දි මොන තරම් දුකක් විඳලාද මේ ඇතුළට ආවේ කියන එක. ඒ පාර අපිට නැහැ. දැන් අපිට ප්‍රාදේශ සභාවෙන් ප්‍රාදේශ ලේකම් කාර්යාලය මේ සියලු තැන් වලින් අපිට ඒව සපයා දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. පොඩි ඉල්ලීමක් කරනවා ඔබ මේ ඔබේ මාධ්‍යයෙන් පුළුවන් නම් මේක ලෝකයට පෙන්නලා අපිට පුළුවන් තරම් සහනයක් මේකේ අරන් දෙන්න අපිත් ආසයි. අපේ දරුවෝ කුරුළු පැටවු වගේ පාසල් යනකොට අම්මා එක තැනක තාත්තා එක තැනක එක තැනක තාත්තා එක තැනක දරුවන්ගේ ජීවිතයේ සෑහෙන කටුක විදියට ජීවත් වෙන පවුල් එතනින් ඒ කොහොමුණත් අපි කිය දවසට වැඩි අද හොඳ වෙලා ඇති කියලා අපි හිතනවා. ඇයි නැති හැමදේම හැමදාම එකම විදියට තියෙන්නේ නැහැනේ. පරිසරය වෙනස් වෙලා ඇති. නමුත් ওই මිනිසුන්ගේ ජීවිත නම් වෙනස් වෙලා නැතුව ඇති. ඒගොල්ලෝ ඒ විදින දුක ඒ විදිහටම විඳිනවා ඇති. ඒ වගකියයුත්තෝ ඒ කාලෙත් අපි මේ ටික ප්‍රචාරය කරනකොට බලලා මට හිතෙනවා නෑ කවුරු හරි මොන හරි කරලා ඇති කියලා. අපි බලමු පසුවිපරමක් අපි කරන්න සූදානම්. අර මේ අර කිරියෝයේ වැටෙන රූපරාමු පෙළ පෙන්වන්නෙම නැද්ද අසංක? අපේ මුල් පටිගත කිරීම වල තිබුණා. දැන් රසික තමයි ඒ ඔය කොහෙද හැංගුවේ කියලා. දැන් මම ඒකයි මේ ගඟ මේ තුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වෙන්නේ ඒත් නෑ. ඊට මොකද ඔයා කියන්නේ? සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ කිව්වා. මේක පෙන්වන්නේ ඉස්සරහට තියෙනවා. ඉස්සරහට අපි බලමු. අන්න ඒකයි හරි වෙලාවට කියන්න ඕනේ. මේ අර පාලමට යන අතරතුර හම්බෙන දේවල් වැලි දූපත් ටික. අපි බැලි දූපත් 4ක් බලලා දැන් අපි 5 වෙනි දූපතට බහින්න හදන්නේ. අපි මේ ආපු ගමන සාර්ථක වෙන්නේ එක දූපතකට හරි බහින්න අවස්ථාවක් ලැබුණොත්. ඒත් අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ යාත්‍රාවෙන් අපිට මේ දූපතකට කිට්ටු කරන්න බෑ. අර වැලි සහිත භූමියට ලං වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ යාත්‍රාවට හානියක් වෙන්න පුළුවන්. සමහර විට මේක නතර වෙන්න පුළුවන්. එන්ජින් එක මේ වගේ ප්‍රශ්න තියෙන නිසා අපිට නාවික හමුදාව දෙනවා පොඩි ඩිංගි බෝට්ටු දෙකක්. ඉතින් අපි හදන්නේ දැන් අපේ කට්ටියම වෙනස ටීම් එකම මේ යාත්‍රාවට එහෙම නැත්නම් ඩිංගි බෝට්ටුවට නැගලා අපේ මේ දූපත් සංචාරයේ අපිට ඕන කරන තසුන් ටික ඔබට අරගෙන එන්න අවශ්‍ය කරන මේ පරිසරයට යන්න. ඉතින් අපි පස්වෙනි දූපතට යන්න මේ යාත්‍රාවෙන් එතන කිට්ටු කරන්න හදන්නේ.
කිව්වා වගේම මේ වැලි දූපත් සංචාරයේ අපි මේ වැලි දූපතකට ගොඩ බැස්සේ නැත්නම් ඒක මදිකමක්. මෙච්චර දුර ආපු එකේ අපිට වැලි දූපතකට ගොඩ බහින්න බැයි නම් ඒක වැඩක් නෑනේ. ඒ නිසා අපේ කණ්ඩායම දැන් මේ ඩිංගි බෝට්ටුවක නැගලා පස්වෙනි දූපතට අපි මේ යන්න හදන්නේ. ඒ කියන්නේ 1 2 3 4 පහු කරගෙන ඇවිල්ලා අපි පස්වෙනි දූපතට එනවා. මේ දූපතට බහින්න කලින් කියන්න ඕනේ දැන් පළවෙනි දූපතේ ඉඳලා 2 3 4 වෙනකන් දූපත් වලට විශේෂයෙන්ම සංචාරකීන් එහෙම නැත්නම් විනෝදකාමී පිරිස එන්න උත්සාහ කරනවා. මේ දූපත් සංචාරය මේක විනෝද චාරිකාවක් බවට පත් කරගන්න ඔබ උත්සාහ කරන්න එපා. වෙනස කණ්ඩායම අපි මේ අත්දැකීම ඔබට දෙන්න ඕන නිසා අපි මේ ආවරණය කරන්න ආවට මෙතනින් පස්සේ ඔබට සමහර විට මේ අත්දැකීම ගන්න හිතෙයි. හැබැයි මේ අත්දැකීම ඔබට එහෙම ගන්න බෑ. රජය විසින් නිකුත් කරලා තියෙන ගැසට් පත්‍රයකට අනුව මේ දූපත් සමූහය සමුද්‍රීය වනජීවී උද්‍යානයක් විදිහට නම් කරලා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට මේ සඳහා ඇතුල් වෙන්න අවස්ථාවක් නැහැ. අපි යන්නේ නාවක හමුදාවේ ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවේ මේ සියලු දෙනාගේ අවසර ඇතිව අපි යන්නේ වැඩසටහන පටිගත කරගෙන ඇවිල්ලා ඔබට පෙන්වන්න. විශේෂයෙන්ම ඒකට හේතු තියෙනවා. මේ බොහොම ලස්සන සුන්දර මේ වැලි දූපත් සමූහය සංචාරකීන් ඇවිල්ලා විනාශයට පත් කළ මේකේ තියෙන ජෛව විවිධත්වයට හානි කළා. මේ වගේ ප්‍රශ්න ගණනාවක් මතුවෙන්න ඉඩ තියෙනවා. මේ සියල්ල තුලයි මේ වගේ තහනමක් පනවන්න හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ සංචාරක පක්ෂීන් විශේෂයෙන්ම වෙනත් රටවලින් එන සංචාරක පක්ෂීන් විශේෂයෙන්ම මැයි ජූනි ජූලි වගේ මාස ඒ කාල සීමාවෙදී දූපත් 2 3 4 කියන දූපත් වල විශේෂයෙන් වෙනවා. ඇවිල්ලා ඔවුන් කරන්නේ ඔවුන්ගේ බිත්තර දාලා ඔවුන්ගේ වර්ගය බෝ කරලා ඒ අවශ්‍ය කරන ක්‍රියාපටිපාටියෙන් පස්සේ යලි ඔවුන් යනවා. ඉතින් අපි මේ තහනම එක්කම බැඳුණු කතාව තමයි සංචාරකීන් ආවට පස්සේ ඒ වගේම දීවර ජනතාව මේ දූපත් වලට යන්න පටන් ගත්තොත් මේ අපිට අහිමි වෙන්නේ ඒ ජෛව විවිධත්වය. ලස්සන කුරුල්ලෝ ටිකක් දැක බලා ගන්න තියෙන අවස්ථාව. එතකොට ඒ අයගේ ඒ නිදහසට බාධාවක්. මේ සියල්ල නිසායි මේ වගේ තහනමක් මේ සමුද්‍රීය වනජීවී උද්‍යානයට පනවලා තියෙන්නේ. ඔබ පුදුම වේවි. ඇයි මේ ටික බලන්න දෙන්නේ නැත්තේ කියලා. ඒත් පුදුම වෙන්න එපා. මේක රැකගත යුතු සම්පතක්. මේක කාලයෙන් කාලෙට මහා සමුද්‍රයේ මේ ජල කඳට දිය වෙලා යන එක ඇත්ත. හැබැයි ඒ දිය වෙලා යනවා වගේම වසරේ යම් යම් කාල සීමාවලදී යලි මේ දූපත් සියල්ල මතුවෙනවා. ඉතින් ඒ නිසා ආදම්ගේ පාලම එහෙම නැත්නම් හනුමාගේ පාලම මේ කියන ඓතිහාසික වටිනාකමක් තියෙන මේ දූපත් සමූහය රැක ගැනීම උදෙසායි ඒ තීරණය අරගෙන තියෙන්නේ. අපි යන්නේ ඔබ වෙනුවෙන් ඔබ මේ රූප රාමු ටික බලලා සැනසෙන්න. එතනින් එහාට ඔබට මේ අත්දැකීම් විඳින අවස්ථාවක් නැහැ.
සම්පතේ ගීතයේ මේ ගායනා කරන්න පුංචි දුවෙක්නේ. දැන් මේ පරම්පරාව අතර මේ ගීත තියෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. අපිට සාමාන්‍යයෙන් බැලූ බැලමට ඔය 90න් එහා අය සමහරට මේ සින්දු ගැන යම් අවබෝධයක් තිබ්බත් 90න් මෙහා ඉපදෙන උන් දැන් කාලේ ඒ කාලේ තිබ්බ දේවල් ගැන දන්නේ නැහැ කියන එක ඒක චෝදනාවක් විදිහට හෝ වැඩි හිටියෝ කරනවා. කේන්ති කියලාද කියලා. එහෙමනේ කියන්නේ. එහෙම තමයි කියන්නේ. 90න් මෙහා ඉඳ මාවත් එක්ක රයිතු වෙනින් තමයි කියන්නේ. ඉතින් අර මේ වැරදිලානේ මේ කොහෙද යන්නේ. ඒ කියන්නේ මේ ඉතා පැහැදිලිව මේක සමහර අයට තේරෙන්නේ නැහැ. අපි වැරදිලා ඉහළුවම් මතේ දුවනවා කියන එක වැරදි මාවතක ගමන් කරනවා කියන එක තාම අසංග කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි මෙය තේරෙන අතිශය සීමිත පිරිසක් ඉන්නවා. ඒ සීමිත පිරිස මේ පහදා දෙන්න හදනකොට සමාජයේ බහුතරයකට ඒ උදවිය විහිළුකාරය බවට පත් වෙනවා. ඒ නිසා වරක් දෙවරක් ඒ උත්සාහය ව්‍යර්ථ වුණාම ඒ මිනිසුත් කටවහ ගන්නවා. ඒ නිසා තමයි අසංක ඔබ කිව්වාසේ ඔය අපේකම දැනිච්ච බොහෝ දේවල් අතීතයේටම එකතු වෙලා තියෙන දේ. ඒවා වර්තමානයේට මම දන්නේ ඉතින් මේවා ගේන කවදා යුගයක් හැදෙයිද කියලා. ගැලපෙන්නේ නැතුව නෙමෙයි ගලප ගන්න උත්සාහයක් නේ. මේ ගමන ඇත්තටම ඔබට යන්න කියනවා යන්න පුළුවන්කම තිබ්බා නම් ඉතින් අපි කොහොමද කටක් කරලා කියන්නේ ඔබ මේ පාසල් නිවාඩුවේ මේ ගමන යන්න කියලා. යන්න කියන්න බෑනේ. ඒ වුණාට පුළුවන් කාලයක මේ ගමන යන්න. බොන්්ඩ හරිහමන් පිරිසිදු වතුර ටිකක් නෑ. එතකොට දැන් ඒ වතුර අවශ්‍යතාවේ කොහොමද මේ ගැන පිරිමහා ගන්න කොහොමද ඒක ආවරණය කරන්නේ? වතුර ආවරණය කරගන්නේ අපි වැවෙන් තමයි. අපි වැවේ තියෙනවා ලින් දෙකක්. ඒ ලින් දෙක වැවේ වතුර හිඳෙද්දී ඒ ලින් දෙකෙන් අපි වතුර ගන්නවා බීමට සහ නෑමට. ඒක හොඳ තත්ත්වයේ තියෙනවා. හොඳ තත්ත්වයේ තියෙනවා ඒක. නමුත් අපිට මේ මෙච්චර කාලයකට නම් කිසිම කරදරයක් නම් වතුරෙන් සිද්ධ වෙලා නෑ. ඉදිරියේදී පේන්නේ මෝදරගම් ආරුව. මෝදරගම් ආරුවෙන් තමයි මන්නාරම සහ පුත්තලන් දිස්ත්‍රික්කය වෙන් වෙන්නේ. එතකොට දැන් මේ මෝදරගම් ආරුවෙන් එහාට මීටර් 100ක් විතර ඇති. අද බලන්න මේ ගම්මාන දියුණුවිල්ල. අද යුද්ධයට අහු වුණ නැවත පදිංචි කිරීම අමාත්‍යාංශය මේ සියලුම අමාත්‍යාංශ වලින් ඒගොල්ලන්ට පුළුවන් තරම් උදව් කරනවා. නමුත් අපිට තමයි නැත්තේ. එක රටක ඇයි සැලකිලි දෙකක්. හරි මම මෙහෙම කියනවා. අයිත් එහෙනම් මේ ජීවිතේ දාලා යන්න පුළුවන්. ගිහිල්ලා මීගමුවට ගිහිල්ලා කල්පිටියට ගිහිල්ලා දීවර කර්මාන්තය කරන්න නම් ඕනේ. ඒකත් කරන්න ලංකාවේ තියෙනවානේ මේ එහෙම කර්මාන්ත කරන්න පුළුවන් පැති ගාල්ලට මාතරට මූදුබඩ පැත්තකට යන්න පුළුවන්. මේක විතරක් නෙවෙයිනේ තියෙන්නේ. දාලා යන්න පුළුවන්. ඇයි දාලා යන්නේ? ඔබතුමාගේ මම එක ප්‍රශ්නයක් අහන්නද? ඔබතුමාගේ අම්මව දාලා එන්න කිව්වොත් ඔබතුමා දාලා එනවද? ඔබ ඉපදිච්ච ගම දාලා එන්න කිව්වොත් දාලා එනවද? මම ඉපදිච්ච පොළොව මේක දාලා යන්න බෑ. මේක දේශපාලඥයන්ත් අපෙන් ඇහුව වචනයක් මේක. ඔබට එනම් ලොකු ඩිපොසිට් එකක් ඇති බෑ මේෙන් හම්බ කරලා දාලා කියලා. එහෙම නෑ. අපිට ඕනේ මේ ගම ආරක්ෂා කරන්න. මොකද මේ ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි කියන්නේ මම කියන එක බොරුවක් නම් හොයලා බලන්න. මේ ගමේ තියෙන ඉතිහාසය. ඉතින් මම කිව්වනේ 1948න් පළවෙනි මේ සර්වජන ඡන්ද බලය එද්දිත් අපිට ඒ උරුමේ තිබුණා මෙහි. අද වෙනකොටත් මේ ඡන්ද බූත් එකක් මේක. ඉතින් එවැනි තත්ත්වයක් තියෙද්දි දේශපාලඥයෝ එන්නේ ඡන්දයට පමණයි. ඡන්දයට පමණක් කියලා අපි බලලා යන්නේ. එතකොට දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට වෙන අපි හිතමුකෝ සේවා අවශ්‍යතාවයන් අපි කියමු රෝහල් අවශ්‍යතාවයන් ග්‍රාම සේවක මහත්තයා හම්බෙන්නේ ඒ වගේ පහසුකම්ුත් නැහැ මෙතන. මෙහි පහසුකම් නැහැ. ඒක දැන් අපිට පෞගිය කාලේ දැන් මීට අවුරුදු 2කට උඩදී මූදේ නාන්න ගිහිල්ලා අංකල් කෙනෙක් නැති වුණා. එයාව අපිට හොස්පිටල් එකට ගෙනිය ගන්න පාරෙන් යන්න විදිහක් නැතුව ගිනවා. ඉතින් ඊට කලින් තිබිච්ච සියලුම දේවල්ට නාවික හමුදාවෙන් තමයි අපිට සහයෝගය දෙන්නේ. අපිට ගම් වතුරක් දැම්මත් අපිට මුහුදෙන් යන්න මුහුද සැරව ඇති වුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එන්න කලින් අපි ගැන හොයලා බලන්නේ නාවික හමුදාව. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට උදව් කරනවා නැතුව නෙමෙයි. මොකද ඒගොල්ලෝ එන්න ඕනේ වටයක්.
අනුරාධපුරේ හරහා ගිහිල්ලා තමයි අපි හම්බෙන්නේ එන්නේ. ඒකත් කැම්ප් එකට එන්න ඕනේ. කැම්ප් එකට ඇවිල්ලා තමයි අපිට උදව් කරන්න ඕනේ. ඒ කාලේ වෙද්දි මෙතන වෙන්න ඕන දේවල් වෙලා ඉවර. ඉතින් එතකොට නාවික හමුදාව තමයි අපිට සියලුම දේවල් සපයන්නේ. දැන් හදිසියක් වුණොත් මේ කල්පිටියට යන කොච්චර දුරද මෙතන ඉඳන්? කොච්චර වෙලාවක් යනවද? පැය දැන් අපේ ඩිංගිය වල යනවනම් 25 ධාරිතාවේ පැයට කිලෝමීටර් 25 ධාරිතාවෙන් යන බෝට්ටුවේ ගියොත් පැය එකමාරක් යනවා. අපිට ඒ ලොකු හදිස්සියක් වුණොත් නේවි එකෙන් ඒගොල්ලන්ගේ ජෙට් එක දෙනවා. ඒගොල්ලන්ගේ ඇම්බුලන්ස් වල තමයි අපි ගෙනියන්නේ. පාරෙන් නම් යන්න බෑ. පාරෙන් ගියා කියන්නේ ඉතින් එයාගේ අවසානය තමයි. හරි අපි මං අහන අන්තිම ප්‍රශ්නේ මොකද්ද මේ ගමට වෙන්න ඕන ඉස්සරහට? අපි හිතමු මෙලෙස බලාගෙන ඉන්න නිලධාරී දේශපාලඥයින්ගෙන් මොකද්ද මේ ගමට වෙන්න ඕන? අපි කියන්න තියෙන්නේ දැන් මේ ගම්මානේ දැන් මේකේ ලොකු ඉතිහාසයක් තියෙනවානේ. මම කියපු විදිහට ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි ඉල්ලන්නේ දැන් ඉඩම් අපිට මේ පවුල් 151ටම දෙන්න. ඉඩම් ටික. ඒ ඉඩම් ටික දීලා යටිතල පහසුකම් ටික ලබා දීලා පාර විදුලිය ජලය මේ තුනම අපිට පුළුවන් තරම් ඉක්මනට ලබා දෙන්න බලාගෙන නිලධාරීන්ට කියන්නේ මෙවැනි සුන්දර ගම්මානයක් මෙවැනි සුන්දර මිනිස් කොට්ටාසයක් නැති කරලා කුරුළු කූඩුව විසිරුව හරින්න එපා. වෙනස අපි විතරක් නෙවෙයි අමිල කවුරු ගියත් අවසානයේ ඔය කියන ටික මේ උදවියකින් අහන්න සිද්ධ වෙනවා. මොකද හැමදාම යන්නේනයට මේක කළා දෙන්න මේක මෙහෙම ගමක් අපිට මේ පහසුකම් ටික ඕනේ කියන ඉල්ලීම දහස් වාරයක් කරලා තියෙනවා. ඉතින් අපි ගියාමත් ඒ ඉල්ලීම් ටික කරේ. ඔව් දැන් ඇත්තටම දැන් ඔය රෝදසුන් ටික අපි මං හිතන්නේ තුන් වතාවක් පෙන්නුවා. ඔව්. දැන් මේ ඒ පෙන්නන වාරයක් ගානේ අපි කිව්වා මේ අඩුපාඩුකම් තියෙනවා කරුණාකර මේ බලදාලි සවන් දෙන්න කියලා. ඉතින් දැන් අඩුතරමින් මේ මොකක් හරි මේ අඩුතරමින් පොදු වැසිකිළියක් දෙකක් හරි හැදිලා ඇති. මං කිව්වේ ඒකයි අර අපි යනකොට තිබ්බට වැඩි දැන් හොඳ ඇති. ඒක තමයි ටිකක් හරි හොඳයි. ඒකට 100 නම් හොඳ නැතුව ඇති. 50%ක්වත් හොඳ නැතුව ඇති. අඩුතරමින් 10%ක් 20%ක් හරි හොඳ ඇතිනේ. අසංක දැන් දැන් එවැනි ස්ථාන ඒ මිනිස්සුන්ට කරෝල විකුණන්න, කරෝල වාඩි හදන්න, කරෝල කර්මාන්තය කරන්න පමණද අපි ඒ ස්ථාන නම් කරන්න ඕනේ. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් නෙවෙයි වටිනා කියන දේවල් වලට දීලා තියෙන තැන. කොපමණ අඩු තැනක්ද වටිනා කියන දේවල් වලට දීලා තියෙන්නේ. උදාහරණ ඕන තරම් තියෙනවා. අපි ඊළඟට කොහෙද දෙන්නේ? ආයි අපි එන්නේ වැලිදූපත් සංචාරය. එමනම් ලංකාවේ පළවෙනි වතාවට මාධ්‍ය කණ්ඩායමක් ආදම්ගේ පාලම එහෙම නැත්නම් මේ කියන හනුමාගේ පාලම එහෙම නැත්නම් වැලිදූපත්වල පාස ලැබුවා. මේකට කියන්නේ ආදම්ගේ පාලම වුණත් මේක හනුමගේ පාලම වුණත් මේ අපේ කණ්ඩායමත් එක්ක නාවික හමුදා නිලධාරීන් එක්ක මොන විදිහට මේක හැදුන්නුවත් ලංකාවේ කිසිම මාධ්‍ය කණ්ඩායමක් මෙතනට ඇවිල්ලා නැහැ. අපි ඒ ගැන සහතික වෙනවා. ඉතින් වෙනස කණ්ඩායමට පුළුවන්කමක් ලැබුණා ඒ අත්දැකීම විඳින්න. මේ තමයි පස්වෙනි දූපත. එතකොට අපි දූපත් 4ක් පහු කරගෙන ඇවිල්ලා පස්වෙනි දූපතට ආවා. අපිට තවත් දූපත් 3කට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අපේ සීමාවේ තියෙන දූපත් සමූහය. මේ දූපත් සමූහයට ආවට පස්සේ එහෙම නැත්නම් මේ බැලූ බැල්මට පේන්න තියෙන්නේ ජෛව විවිධත්වය. මේක සමහර විට මූදු වෙරළක අපිට දකින්න බැරි වෙනස්ම ජෛව විවිධත්ව අත්දැකීමක් වෙන්න පුළුවන්. අපේ කට්ටියත් එක්ක අපි තව පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු. කමාන්ඩර් යා. එන්න මල්ලි.
ආදම්ගේ පාලම කිලෝමීටර් 40ක් පමණ දුරට විහිදිලා තිබුණා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. කිලෝමීටර් 40ක් නම් යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක් මේ පාලම පළල් පාලමක් වෙන්න ඕනේ. දැන් අපි මේ ඉන්න 5 වෙනි දූපත ගත්තත් මේ පාලමේ කොටසක් නෙමෙයි. පාලම 1 2 3 4 5 කියන දැන් මේ කොටස් වශයෙන් කැඩුණු දූපත්වල එකතුවක් තමයි පාලම කියලා හැඳින්වුවේ. එහෙමනම් සෑහෙන වපසරයක් තියෙනවා. සාමාන්‍යයෙන් බැල්මට කිලෝමීටරයක් පමණ පළලක් මේ එක දූපතක තියෙනවා. සමහර දූපත්වල ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේක කාලෙන් කාලට වෙනස් වෙනවා. අපිත් එක්ක ආපු නාවික නිලධාරීන් කියන්නේ විශේෂයෙන්ම වර්ෂයේ යම් යම් කාලවලදී මේ දූපත්වල තියෙන වර්ග ප්‍රමාණය, දූපත් වර්ග ප්‍රමාණය, වර්ග කිලෝමීටර් ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. ඉතින් සමහර විට උදේ සහ සවස වඩදිය බාදිය තත්ත්වයන් එක්ක මේවා වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් මේ දූපත පස්වෙනි දූපත තරමක් විශාලයි. සිසු දූපත් කීපයක් තියෙනවා. මේ පස්වෙනි දූපතටම අයිති කුඩා දූපත් 3-4ක් මේ අවට පිහිටලා තියෙනවා. සමහර විට අපිට ඒවා 6-7-8 කියලා ගනින්න පුළුවන්. හැබැයි ඒ ප්‍රධාන දූපත් 8 ඇතුලේ තියෙන දූපත් නෙවෙයි. මේ පස්වෙනි දූපතේ ශේෂ වූ දූපත්. එහෙම නැත්නම් කුඩා දූපත්, අණු දූපත්. ඉතින් 6-7-8 කියන දූපත් ටික බලන්න තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. අසංක දැන් ඔය ඉතුරු වෙච්ච වැලි පරයන් අදටත් ලාවට පේනවද? ඔව් සමහර ඒවා පේනවා. ඒ කියන්නේ අර වර්ෂයේ එක එක කාලවල ඒවා මතුවෙනවා, යලි විනාශ වෙලා යනවා, එහෙම වෙනවා. ඔව් දැන් මාලදිවෙන් දූපත් පැහැදිලි ලෙසම දිය වෙනවනේ. එතකොට මාලදිවෙන්ට යන්න ඕනේ. දැන් අපි කල්පිටිය ගියාම බත්තලංගුණ්ඩුව ප්‍රදේශ වලට ගියාම ඔබට පෙන්නවා මේ කල්පිටියේ දූපත් 14ක් නේ. පැහැදිලිව. ඒ කියන්නේ කල්පිටියේ ප්‍රධාන වශයෙන්ම පල්ලිවත්ත කියන දූපත දැන් නම් මම හිතන්නේ මොකොත්ම නැතුව ඇති. පල්ලිවත්ත කියන එක දිය වෙලාම ගිහිල්ලා ඇති. එතකොට ඒ වැලි ගිහිල්ලා ගොඩ ගහනවා වෙන තැනක. පල්ලිවත්ත දූපත දිය කරලා බත්තලංගුණ්ඩේ වැලි ගොඩ ගහනවා. ඒ වගේ දැන් මාලිදිවෙන් දූපත් දිය කරලා ඒ වැලි කොහේ හරි ගොඩ ගහනවා. නමුත් තියෙන ප්‍රශ්නේ මේ ආදම්ගේ පාලම කියන මේ වැලි පරය කිසිම වෙලාවක මේ සදහටම දිය වෙලා යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ වැලිපරය දිය කරලා අයින් කරන වැලි වෙන තැනක ඊට ආශ්‍රිත ප්‍රදේශයක ගොඩ ගහන බවක් පේන්නත් නැහැ. එතකොට මේ මොකද්ද මේ? ඇයි මෙහෙම එකක් පිටින් ඇත්තේ? මේ රටෙන් දැන් ඉන්දියාවට ගියාම ඉන්දියාවෙන් මේ පැත්තෙන් ගියාම බටහිර යුරෝපා පැත්තටම යන්න පුළුවන්. මේ පැත්තෙන් චීනය ජපානය පැත්තටම යන්න පුළුවන්. සම්පූර්ණ අර ලෝක ගෝලයේ මැද සමස්තයම මෙහර ආවරණය වෙනවා. එතකොට ඒ ටිකට ලබා දුන්නු ශක්තිය මොකද්ද මේ පුංචි රටෙන්? හැබැයි අසංක මේවා මේ වර්තමානයේ ගණන් හිලව් එක සංසන්දනය කරද්දී එන මේ ක්‍රමවේදත් එක්ක කතා කරන්න බෑ. එහෙම කතා කරොත් අපිට යමක් අහුවෙන්නේ නැහැ. පැරණි වසර දහස් ගාණක් ඉතිහාසයෙන් එන සමහර දේවල් මිනිසුන්ගේ කතා සහ සමහර විශ්වාසත් එක්ක බොහෝ දේවල් මේ ආදම්ගේ පාලම ගැන කතා කරනවා. සැප නින්දකට නම් ඕනේ ඔබට මොන වගේ මෙට්ටයක්ද? ඒක ඩබල් ලේයර් එකක්, සමහරට ඒක ට්‍රිබල් ලේයර් එකක්. සැපක් තියෙනවා නම් ඔබ හිතන්නේ ඒකේ ලේයර් ප්‍රමාණය සමහරට එහෙමනේ නින්දකදී. හැබැයි පැදුර හොඳ නැද්ද හොඳ නින්දකට? පැදුර නින්දට විතරක් නෙමෙයි සංගීතයටත් හොඳ තැනක්.
මල්හිනා නගන්න සුසුදු ආදරේ ලංවුණා වසන්ත කාල ජීවයේ ආදරේ බලන බලන බෙල්මිනි නගන නගන කෙල්මිනි බලන බලන බෙල්මිනි නගන නගන කෙල්මිනි මහද විමන ඔබට පහන් කරමි අඳුරු ජීවිතේ මල්හිනා නගන්න සුසුදු ආදරේ ලංවුණා වසන්ත කාල ජීවයේ ආදරේ පිපෙන පිපෙන මල්ලතා කියන කියන පෙම් කතා පිපෙන පිපෙන මල්ලතා කියන කියන පෙම් කතා මහද මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ මල්හිනා නගන්න සුසුදු ආදරේ ලංවුණා වසන්ත කාල ජීවයේ මල්හිනා නගන්න සුසුදු ආදරේ ලංවුණා වසන්ත කාල ජීවයේ හරි. ඔන්න මම මොකුත්ම කියන්නේ. කියන්න දැන්න අපි පූක්කුලම සංචාරය හිටියේ එතුටික බලමු. පුක්කුලම ගමේ අපි මේ ඇවිදගෙන යනකොට ඉස්සරහට යනකොට එක එක විදිහ අපිට මුණ ගැහෙනවා මේ දීවර කර්මාන්තයත් එක්ක තමන්ගේ ජීවිතේ තමන්ගේ ජීවිතේ ඔට්ටු වෙන අය අතර මේ අයගෙන කම්බින කරෝල වේලලා ටැක් කරනවා. අයියේ ඔයාගේ නම කියන්න ඔබට? ජෙරාජ්. ජෙරාජ්. කොහෙටදයි මේ කරෝල ගෙනියන්නේ? අපි අරලා මේගොම. පොළට. මේ එතකොට ඔයා කරෝලද විතරද කරන්නේ? මාළු කරන්නේ නැහැ. මාළු අරන් කරවල දානවා. මාළු අරන් කරෝල දානවා. කරවල දානවා. දැන් මේ ඔය මොන කරෝලද? ඔවා කට්ටාව මේ. ඔක්කොම කට්ටා. කට්ටාව ඉන්නවා මෝරු ඔක්කොම ඉත කොම්බලාවෝ කටුවල්ලෝ අගුලුවෝ සේ හැම මාළුවෙක්ම දාන්න. කට්ටා ලොකු කට්ටයි. මේ වගේ එකෙක් සාමාන්‍යයෙන් කීයට විතරද දාන්නේ? අපි ගන්නවා කිලෝ එකක් 320 ගන්න. කට්ටා කිලෝ එකක් 320යි. 20යි. ඒ කියන්නේ කිලෝ දෙකමාරක් තමයි කිලෝ එකක් වේලේ. හා. එතකොට එනවා 80ක් 80 50ක් විතර එනවා. අර මෝරා. ඒ මෝර. මෝර කරෝල. එතකොට තව තියෙනවා මේ මෙතන තියෙනවා මේ පිටිපස්සේ මේ මොකදයි? ඒ කටුවල්ලෝ ඉන්නවා කුඹලාව ඒ කුඹලාව. දැන් මේ වෙයිලා ඇතිද? ඔව් ඒ උතර වෙයිලා තියෙනවා. දවස් දෙකමාරක් වෙන. දවස් දෙකමාරකට පස්සේ ඉතින් අයිලා ගම්පලාද මෙහෙද කියන්නේ මෙහෙමද ගෙවල් නැත්තම් නෑ නෑ අපි කල්පිටි. කල්පිටි කන්දකුළු. එතකොට මේ කවුද? අක්කා. ඔව් මයි නෝනා. ඔව්. බබාලා එහෙම? බබාලා දෙන්නෙක් ඉන්න දෙන්න ඉගෙන ගන්න. ඔයද? එක්කෙනෙක් ඉන්න සෙමිනේරියේ සංකෝටුවේ. අනිත් එක්කෙනා අම්මගා ඉන්න කල්පිටි ඉස්කෝලේ. එතකොට ගෙදර යන්න එන්නේ කොහමද? අපි මේ යනවා මේ සතියට සැරයක් සති දෙකකට සැරයක් යනවා. අනිවාර්යයෙන්ම පුතා බලන්න යන්න ඕන මාසේ පළවෙනි ඉරිදා. අද ඒට ඉරිදානේ ඒකටත් එක්ක තමයි මේ යන්නේ. මේ යන්න ලෑස්ති වෙන ගමන් මේ ඔක්කොම පැක් කරගෙන මීගම පොළට ගිහිල්ලා ඒ ටික විකුණලා තමන්ගේ පුතාව බලන්න යන්න හදන්නේ.
අය දැන් මේ ටික අරන් ගිහිල්ලා කොච්චර විතර ආදායමක් හොයන්න පුළුවන්ද ඔයගලන්ට? ඒක ඉතින් අපි අර දෙන ප්‍රමාණය බලන්න තමයි. මිල ඉතින් කොහොම ඉතුරු යනවා වෙන්නේ කියලා. නැහැ නේද? මිල නෑ ඉතුරු වෙනවා. ඈ? ඉතුරු වෙනවා. ආ. ඉතුරු වෙනවා මේ නැත්තම් කඩවලට දානවා අපි. ඒ ඔගල ඉතුරු කොහොම හරි දැන් පොළවේ පටන් ගන්නවා 9ට විතර පටන් ගන්නවා ආදරයට. ආ. 9 ඉඳලා හවස 4 වෙනකම් පොළ තියෙනවා. එතකන් ඉතින් අපිට ඉන්න බෑ. අපි කොහොම හරි 9 10 වෙද්දී එතන පිටත් වෙලා පුතා බලන්න යන්න ඕන 10 10 මාරේදී එතනට යන්න ඕන. අය දැන් ඔයගොල්ලෝ මේ රස්සාව කරන්නේ පරම්පරාවම කරේ මේකද නැත්නම් ඔයගොල්ලෝ පරම්පරාව. ඔයගොල්ලෝ තාත්තලත් එහෙම. ඔව් දීවර. දැන් ඔයගොල්ලන්ගේ දුවල පුතාලාට මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ එයා මොහොතට යන්නත් කැමති නැහැ. නේ? එහෙමද? ඉතින් අයියන් පස්සේ මෙතනින් මේ වාඩි ඉවරයි. ඔව් නෑ අපි මල්ලිගේ වාඩි තමයි අරක. ආ එයා පැත්තේ. ඔව් එයාත් ගියා අද මංගල්‍යයට අලාවත. ඒක මේ අයියේ මේ වේලෙන් දාලා තියෙන මොනවද කරවල? අඟුළු. අඟුලුව. ඔව්. අඟුලෝ ඉන්නවා, පන්නාවෝ ඉන්නවා, මඩුවෝ ඉන්නවා. කටුවල්ල වැඩිපුර ලාභ මොනවද? ලාභේ ඔයගලන්ට හොඳ. ඈ? ඔයගලන්ට හොඳ මොන කරවල දැම්මොත්? ඉතින් අඟුලෝ ඉතින් මේ අද අපේ ඉතින් වැඩි ලාභයක් මේකේ නෑ. දැන් අඟුලෝ කිලෝ එකක් 100 ගානේ ගන්නවා. ඔව්. 220යි 340ට යනවා. ඒකේ ඉතින් කොහමද කිලෝ 3ක් තමයි කිලෝ එකක් වේලෙන්නේ. ඒ අර පොඩි ලාභයක් තමයි තියෙන කපන්න කිලෝ එකට රුපියල් 10ක් ගන්නවා. ලුණු සල්ලි මාංශය ඉතින් බලපුවා ඉතින් එච්චර ප්‍රමාණයක් නැහැ. ඉතින් ඔය රස්සාවක් කරන්න වෙපා ඉතින් මුදල යන්නත් බෑ මට. අත බැරිද. ඒක ගෙවල් දොරවල් එහෙම හොඳට හදලා තියනවද හේ කොහමද තත්ත්වය? ගෙවල් නම් හදලා තියෙනවා. ඒකට තාම ඉතින් සම්පූර්ණ කරලා නැහැ. මාබල අල්ලලා ජනේල අල්ලලා නැහැ. අනිත් ඔක්කොම කරලා තියෙනවා. මේවෙන් තමයි ඒ ටිකත් කරගෙන තියෙන්නේ නේ. ඔව්. නෑ මම එතකොට බෝට් එකේ රස්සා ගියේ. ආ එහෙම. මේ ඇක්සිඩන්ට් වුණාට පස්සේ තමයි රස්සා ඔව් රස්සාට යන්න බෑනේ. කොහමද මේ අක්කයන් දෙන සපෝට් එක කොහමද? දෙන්නාම ඉතින් එක වගේ තමයි. ගෑනු කියලා නෑ නේ. එයාත් හරි හරියට වැඩ නේ. ඇත්තටම ලෝකේ සංචාරකයන් උදෙසා මොනතරම් දොරවල් සංඛ්‍යාවක් විවෘත කරන්න පුළුවන් ප්‍රදේශද මේවා. දැන් අපි පූක්කුලම පෙන්වන්නේ පූක්කුලමත් මේවා කර්කශ ප්‍රදේශ. බැලු බැලමට මන්නාරම කියන්නේ මේ කොතරම් රස්නේද? ඒ වුණාට ඒ පරිසරය සංචාරකයෙකුට විඳගන්න පුළුවන් නිමවුමක් තියෙන 100%ක්ම නිමවුමක් තියෙන පරිසරයක් තමයි පූක්කුලම තියෙන්නේ. දැන් පූක්කුලම පැත්තක තියන්නකො දැන් අපි අද පෙන්වන මේ ආදම්ගේ පාලම කියන මේ සංකල්පයත් එක්කන වැලි දූපත්තික අසං ඇත්තටම මේවා ලෝකෙට විකුණන්න බැයිද? විකුණන්න කියන්නේ මේ සල්ලි වලට සදාහටම නෙමෙයි. සංචාරකයන් සඳහා අලෙවි කරන්න බැරිද මේවා අපේ රටේ? අලෙවි කරන්න පුළුවන්. හැබැයි ඒක ඒ වෙනුවෙන් කාගවත් අවධානය යොමු වෙලා නැති එකනේ ප්‍රශ්නේ. කියන්නේ අර වටිනාකම් වලින් අපි හරියට ප්‍රයෝජන ගත්තද කියන එක අදටත් ප්‍රශ්නාර්ථයක්. සමුද්‍රීය ජීවී උද්‍යානය එහෙම නැත්තං සමුද්‍රීය ජෛව විවිධත්වයෙන් යුතු
පරිසරයක් විදිහට මේක නම් කළා තියෙන එක සාධාරණයි කියලා අපිට හිතෙනවා. මේ පරිසරයට පය ගහපු වෙලාවෙ ඉඳලා අපි දකින විශේෂ ශාක, ඒ වගේම පක්ෂීන්, ඒ වගේම පක්ෂීන්ගේ ඒ හැසිරීම් රටාවත් එක්ක මේ භූමිය මත තියෙන යම් යම් ඔවුන්ගේ ශේෂ කරලා ගිහිල්ලා තියෙන, එහෙම නැත්නම් ඉතුරු කරලා ගිහිල්ලා තියෙන පාසටහන්, මේ සියල්ල එක්ක ජෛව විවිධත්වය සෑහෙන්න ඉහළින් තියෙන තැනක් මෙතන. ඒ නිසා තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ගැසට් පත්‍රයක් මගින් මේ දූපත්වලට ඇතුල්වීම තහනම් කරලා තියෙනවා. ඉතින් මං මේ ගමන එනකොටත් ඔබට කිව්වා ඔබ මේ ස්ථානයට එන්න උත්සාහ කරන්න එපා කියලා. සාමාන්‍යයෙන් අපේ විදිය තමයි මේ වගේ ලස්සන සුන්දර තැනක් දැක්කම එතනට ගිහිල්ලා බලලා කරලා අර පාසටහන් පමණක් ඉතිරි කරලා එනව වෙනුවට ඒ පරිසරය විකෘති කරලා ඒ පරිසරය විනාශ කරලා එන එක. ඒ නිසා ඔබ නොයන තරමට හොඳයි. ඒක තමයි ස්වභාව සෞන්දර්යයේ ඉල්ලීමත්. ඉතින් තනිතලා භූමිය සමහර තැන්වල මේ වගේ ටිකක් උසට වැඩුණු ශාක අපිට දකින්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපිට වෙරළ තීරයන්හි දකින්න තියෙන ශාකවලට සමාන ශාකපත්‍ර සහිත භූමියක්. ඒ වගේම අපි මේ කාලේ එනකොට නම් අපිට කුරුල්ලෝ බලන්න අවස්ථාවක් නැහැ. මොකද මේක ඒ කාල සීමාව නොවන නිසා. හැබැයි ජූනි, මැයි, අගෝස්තු වගේ මාසවලදී සංචාරක පක්ෂීන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා මේ ආදම්ගේ පාලම. එහෙම නැත්නම් මේ වැලි දූපත් සමූහය. ඉතින් පස්වන දූපතේ අසිරිය ඔබ දැක්කේ 8 පැයකුත් විනාඩි 15ක් විතර මේ යාත්‍රාවේ මහා සාගරය මැද යාත්‍රා කළා. අපි දූපත් 8ම ඔබට පෙන්වනවා කියලා පොරොන්දුවක් දීලා මේ ගමන ආරම්භ කරන්නේ. අපි පස්වෙනි දූපතේ පොඩ්ඩක් නතර වුණා. ඒ තිබ්බ ජෛව විවිධත්වය සහ සුන්දරත්වය පෙන්වුවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ අවසාන දූපත ළඟට. මගේ පිටිපස්සෙන් පේන්නේ 8 වෙනි දූපත. මේ 8 වෙනි දූපතත් එක්ක තව පරිවාර දූපත් කිහිපයක් තියෙනවා. කුඩා දූපත් කිහිපයක් තියෙනවා. මේ 8 වෙනි දූපත, ඒ වගේම මගේ වම් පැත්තෙන් 7 වෙනි දූපත සහ 6 වෙනි දූපත පේනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි අපි මේ ඉන්න තැන ගැන කියනවා නම් අපේ ශ්‍රී ලංකාවට අයිති සාගර කලාපය සහ ඉන්දියාවට අයිති සාගර කලාපය හරියටම මෙතනින් වෙන් වෙනවා. ඒ කියන්නේ මෙතනින් එහාට අපිට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මෙතනින් එහාට ගියොත් අපි ඉන්දියානු සාගර කලාපයට තමයි අයිති වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මෙතනින් හැරෙන්න වෙනවා. ඒ කොහොම වුණත් අපි ඉන්නේ ඉන්දියාවට බොහොම ආසන්නයෙන්. ඉන්දියාවේ රාමේශ්වරම් රේඩියෝ එහෙම නැත්නම් ටීවී ගුවන්විදුලි රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ මේ ස්ථානයට හොඳට බැලුවොත් දිස් වෙනවා, දර්ශනය වෙනවා. ඉතින් අපිට අමීප දසුනක් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ සම්ප්‍රේෂණ කුළුණක් දැක බලා ගන්න රාත්‍රියේදී මීට වැඩිය බොහොම පැහැදිලිව දකින්න අවස්ථාවක් තියෙනවා. ඒ කොහොම වුණත් ඉන්දියාවට මෙතන ඉඳන් තවත් කිලෝමීටර් 16ක් විතර තමයි, ඒ කියන්නේ මුහුදු සතවුම් 16ක් විතර තමයි ඉන්දියාවට තියෙන්නේ. රාමේශ්වරම් ප්‍රදේශයට. එහෙම නැත්නම් ධනිෂ්කොඩිය තියෙන ප්‍රදේශයට. එතකොට මේ අපි අපේ ගමන ආපසු හැරෙන තැන, අපි තලෙයි මන්නාරම් ගමන, එහෙම නැත්නම් මේ දූපත් සවාරියට, මේ වැලි දූපත් සවාරියට ආදම්ගේ පාලම නිරීක්ෂණය කරන්න ආපු මේ වෙනස චාරිකාවේ අපි ආපසු හැරෙන තැන අතිසාර්ථක විදිහට නාවික හමුදා නිලධාරීන්ගේ සහයෝගය ඇතිව වෙනස කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ඒ සියලු රූපරාමු ආවරණය කරගන්න, ඒ සියලු දර්ශන ආවරණය කරගන්න, වෙනස ඔබට දකින්න.
හරි. එහෙමනම් අපි ළඟ මේ අර මන්නාරම සංචාරයේ තව පොඩි රෝදසුන් කීපයක් තියෙනවා. 12 වෙනි කලින් හිටියා බලමු. අපි මෙතැන්ට එනකොට මේ පූක්කුලමට එනකොට මං ඔබට කියනවා මේ දිස්ත්‍රික්ක දෙක කතාවක්.
දිස්ත්‍රික්ක දෙක කතා කියලකොට එක හරියට පැදිලි මදිනේ හරි නිවටන් අයි මොකක්ද මේ දිස්ත්‍රික්ක දෙක කතා මේ ගඟත් එක්ක සම්බන්ධය තියෙන සම්බන්ධය පොඩ්ඩක් කියමු. අපි පිටුපාලයින අසංක මෝදර ගංගාවරු කියන ගංගාවට මේක හරි සුවිශේෂී. මෙතෙක් දුරට මේ වැඩසටහනේ අපි විල්පත්තු අනෝද්‍යානය හරහා ආවා. අපි ඒ නියෝජනය කරේ වයඹ පළාත පුත්තලම දිස්ත්‍රික්කය. අපි මෙතනින් පස්සේ මේ ගඟ එගොඩ හවුනොත් අපි ඒ පැත්තට ගියොත් මේ ගඟ තරණය කරලා මේ මෝදර ගංගාරු වලින් එගොඩහ වෙලා අපිට තවත් වෙනස්ම පළාතක් වෙනස්ම දිස්ත්‍රික්කයක් ලැබෙනවා. පළාත උතුරු මැද පළාත ඔබ හරි දිස්ත්‍රික්කයේ මන්නාරම. ඒ තමයි මේ ගංගාවේ සුවිශේෂත්වය. අපි මෙතනින් එගොඩ වෙලා ගමන් කළොත් වන්නි පළාත මන්නාරම් දිස්ත්‍රික්කය. අපිට තව ගංගාවක් මුණ ගැහෙනවා මේ ගංගාවෙන් පිටිපස්සෙන්. ඒ කියන්නේ මන්නාරම් පැත්තට වෙන්න. ඒක කල්ලාරු මෝය. කල්ලාරු කියලා හැඳින්වෙන්නේ මල්වතුය. මේ තමයි මෙතන තියෙන සුවිශේෂත්වය. දිස්ත්‍රික්ක දෙකක් පේනමානේ. එක දිස්ත්‍රික්කයක ඉඳන් අනිත් දිස්ත්‍රික්කය දිහා මෙහෙම බලාගෙන කතා කරන්න. ඉතින් ඒකත් වෙනසක්. ඒ නිසා නිව්ටන්යි දැන් අපි මෙතනින් ගිහලා ඉස්සරහට කොහෙද දැන්? අපි යනවා මන්නාරම් දිස්ත්‍රික්කයට ඇතුල් වෙලා එහි තේඩ කියලා හඳුන්වන වැලිපර ටික නිරීක්ෂණ චාරිකාවක්. වෙනස ඒ වැලිපර ඔබට පෙන්වන්න ලෑස්තිලා ඉන්නවා. තේඩේ. තේඩය ඒකට කියන්නේ ආදම් පාලම එහෙම නැත්නම් හනුම පාලම. මේ මොකද මාමි? මේවා කාරල්ල. කරෝලට අහුවේ කිව්වා. කරෝලනේ? කරෝල කරලා දැන් කල්පිටි ගෙන යන්න ලොරියට. කොච්චර කාලයක් වේලනවද හොම්? දවස් දෙකයි. දවස් දෙකයි. හාල් මැස්සොත් කරනවද ඔයගොල්ලෝ? හාල් මැස්ස දැන් පටවලා තියෙන සම්මත තමයි වට කරන්නේ. දැන් මෙහෙන් සාමාන්‍යයෙන් මාදලකට කොච්චර විතර මේ ප්‍රමාණයක් කාරල්ලු අහු වෙනවද? කිලෝ 1000 2000ක් විතර අහු වෙනවා. කාරල්ලු විතරක්ම අහු වෙන වෙලාවලු තියෙනවා. කාරල්ල විතරම අහු වෙනවා. ඊයා වුණා කිලෝ 1000කට වැඩි. ඕම අයිසට දින ලොරියට. දැන් ඔය මේ කාරල්ලා තව කටුවල්ලා කියලා ඉන්නවනේ. කටුවල්ලා. එතකොට මේ මූදට මේ හරියට ආවෙනික මොකද? කියන්නේ කාරල්ල මාදලට කරපුවාම හැම මාළුවම අහු වෙනවා. පරාව්, කුඹලාව, කටුවල්ල ආයේ මේ නොඑක් මාළු අහු වෙනවා. ඔය සිංගිස්සෝ, කකුල ඉස්සෙම අහු වෙනවා. කී දෙනෙක් විතර වැඩද මාමගා? අපි කා 12 දෙනෙක් කියලා මාදලට. 12 දෙනෙක්. මාදලට විතරක් 12 දෙනෙක්. 12 දෙනෙක්. ඒතකොට ඒගොල්ලෝ දැන් අපි නම් ෂිෆ්ට් එකකට වැඩ කරන්නේ. ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ? කියන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ වටකල මාළු වල දැන් මේවා ඔක්කොම ගණන් බලලා තියෙන්නේ කරවල වලට. මාළු වලට වෙනම ගණන් බලනවා. ඉතින් ඔක්කොම දැන් ගණන් බලනවා. ගණන් බලලා මට භාගයක් දීලා කැම වියදම ඔක්කොම අඩු කරලා ඉතින් ඒක 12 දෙනාට බෙදලා දෙනවා. කැම් බීම් මෙහෙන් දෙනවා. අපි ඔක්කොම මේ උයාගෙන කරනවා අපි. කොච්චර කාලයක් ඉන්නවද සාමාන්‍යයෙන් මේ මෙහෙ ගෙවල් නෙමෙයි? මේක තමයි අපි පරණ ගේ. පරණ ගේ? ඒ කියන්නේ ටවුම් එකක් නැහැ කොහෙවත්. ඒ කල්පිටියේ එන්නේ අපි. කල්පිටියේ. කොච්චර කාලයක් ඉන්නවද මෙහෙම මාස 6ක්. මාස 6ක්. දැන් ළමන මාසේ අනිත් මාසේ එනකොට මාස 6 ඉවරයි වාරකින් ගන්නවා. වාරක කාලෙට ආයි මේ ටික අකුලගෙන ගමට යනවා. හරි. ඒක ඔක්කොම කුඩු බැලලා. ගේ ඇතුලේ තියෙන වාලා බොට්ට කොමැදලා එලක වාලා ගාලා යනවා. පොර හතුරු එහෙම අනයි යන්නේ නෑ නෑ ඉතින් තා බෝට් කාරේ ඉන්නනේ අපි නෑ දෙකට ඉන්න පොඩි බෝට් කාරේ රස්සාව. ආරකනේ. මේම වරු මොකුත් කරන්නේ නෑ. දැන් මේ කාරල්ලු එහෙම මේ තොගේට දෙනකොට කිලෝ කීයද දෙන්නේ? 150ට විතර දෙනවා. කිලෝයට 150යි. ආල්මස 800යි 900යි. ඉතින් ශ්‍රී ලංකාවේ කරවල ගෙවාම ඒකට වටිනාකම වැඩි. ඔකේ දෙන පාකිස්තාන තායිවන් කියලා ආල්මස තියන්නේ. ඒවත් නිතරයි. අපිට ඊයේ පෙරේද කිලෝ 2ක් විතර ආවුණා. හොඳ කරවල. ඒක දැන් ගෙදරට ගන්න අරයන්නේ කියලා තියෙනවා. ඔය මේ වේලන ක්‍රම තියෙනවනේ එක එක දුම් ගාලා වේලනවා. ඒක කරන්නේ නෑ නෑ. නෑ නෑ. අපි ඔය හොඳ වැල්ල. ඔක අර මඩිය දියට දාලා ඔක හොඳට හොදලා මොකද තුනි කරලා දාන්න.
වෙලා විවර අපිටනේ. සංචාරයත් ඉවරයි. අපේ වෙලාවත් ඉවරයි. එහෙනම් ඔබට සුවදායක නින්දක් අපේ ප්‍රාර්ථනා අපි ලබන සතියේ ආයෙ හම්බ වෙනවා. සුබ රාත්‍රී.